ද්විපද ප්‍රසාරණය පටන් ගන්නවා දෙනම් ද්විපද ප්‍රසාරණය කියවා මේ පාඩම මේ බොහොම පොඩි පාඩමක් සහ බොහොම පහසු පාඩමක්. ප්‍රශ්න එන විදිය ගත්තොත් පියෝ පේපරේ ඒ කොටසේ ප්‍රශ්නයක් විදියට තමයි ඒ කොටසේ ලකුණු 25ක ප්‍රශ්නයක් විදියට තමයි බොහෝ විට මේ ප්‍රශ්නේ නිව් සිලබස් එකේ ලැබුණේ. ඒ කියන්නේ 2012 ඉඳන් අපි බැලුවොත් 2019 දක්වා මේ ඒ කොටසේ ප්‍රශ්නයක් විදියට තමයි බොහෝ විට මේ ද්විපද ප්‍රසාරණය කියලා ගන්න ලැබුණේ ලකුණු 25ක. ඇතම් අවුරුදු වල අවුරුදු දෙකක වගේ මට මතක විදිහට 2018 සහ මේ වගේ අවුරුදු දෙකක විතරක් B කොටසේ පියෝ එකේ B කොටසේ සංකරණ හා සංයෝජන වෙනුවට ඒ සංකරණ හා සංයෝජන ගැටලුව තිබ්බ තැනට මේ ගාන දාලා තිබ්බා. ඉතින් ඒක අපි දන්නේ නැහැ කොහොම වේද කියලා. මේ අවුරුද්දේ කොහොම වේද අපිට එහෙම කියන්න බෑ. ඒක නිසා කෝකටත් හොඳයි. පාඩම හරියට ඉගෙනගෙන තිබ්බොත් B කොටස ගානක් වුණත් අපිට පහසෙන් විසඳ ගන්න පුළුවන්. A කොටස B කොටස කියලා වෙනසක් නැහැ. මේක කොහොමත් ලේසි පාඩමක්. නිසා B කොටස දුන්නත් එතරම්ම අමාරු කරන්න බෑ මේ ගැටලුව. ඒක නිසා ඒ විදිහට අපි B කොටස ලැබුණොත් එහෙමයි, A කොටස ලැබුණොත් එහෙමයි ඕනම හරි විදිහකට ඔට්ටු වෙන විදිහට පාඩම කරනවා. දීපද ප්‍රසාරණය මේ මොහොතේ නම් දීපද ප්‍රසාරණය පටන් ගන්නවා විදිහට අපි බලමු කොහොමද මේක වැඩ ටික වෙන්නේ කියලා. ද්විපද ප්‍රසාරණයට යන්න කලින් ඔබට මෙන්න මේ NCR කියන්නේ අපි දන්නවා n වලකම ආරෝපිතය යට n ඍණ r වලකම ආරෝපිතය යට r වලකම මේ NCR පිළිබඳව සහ මේ ක්‍රමාරෝපිතය නැත්නම් ෆැක්ටෝරියල්ස් මේවා සුළු කරන විදි පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන ද්විපද ප්‍රසාරණය කරන්න නම්. මේ දෙක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මෙතනින් ඉදිරියට තමයි කරන්නේ. ඉතින් මෙන්න මේ NCR සුළු කිරීම සහ මෙන්න මේ ෆැක්ටෝරියල්ස් ගැන මම කියලා දුන්නා මේ සංකරණ හා සංයෝජන පාඩමේදී මේ දෙක පිළිබඳ වැඩිදුර ඒ කියන්නේ ගොඩක් ඉගෙනුවා හොඳට ඉගෙනුවා මේ ටික. දැන් ඒක නිසා මම මෙතන ආයේ මේ දේවල් මේවා සුළු කරන විදි ගැන කියලා දෙන්න යන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට ඕන නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝස් වල ලින්ක් එක දාලා දෙනවා. එතෙන්ට ගිහිල්ලා ඒ ටික බලලා එතනින් පස්සේ ආපහු මෙතෙන්ට ආවිලා මේ ටික කම්ප්ලීට් කරගන්න. නැත්නම් මෙතනින් එහා තේරෙන එකක් නැහැ. මොකද ඒ ටික හරියම වැදගත්. මේ ෆැක්ටෝරියල් සුළු කරන ඒවා NCR දැන් අපි දන්නවා 5යි C දෙක සුළු කරන්නේ කොහමද? මේක චූටි ගණන් ගොඩක්. එතන විසඳලා තියෙනවා. ඒක බලලා ඊට පස්සේ ආපහු මෙතෙන්ට එන. එතකොට මේක ගොඩක් පැහැදිලි වෙයි කියලා මට හිතෙනවා. නැතුව මෙතනින් ඉස්සරහට කරන දැන් මම මෙතන ඉඳන් කරන්නේ ද්විපද ප්‍රසාරණය කියලා කරන්නේ. මෙතනින් ඉස්සරහට තියෙන ටික තමයි කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා කරුණාකරලා ඒවා අපි බල ඒ ගැන අවබෝධයක් නැත්නම් ඒක බලන්න එක තමයි වැඩිය හොඳ. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා ඒකේ. ද්විපද ප්‍රසාරණය යටතේ අපි ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ පොඩි සුළු කිරීම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. දැන් අපි දන්නවා NCR මේක. අපි අර කලින් වීඩියෝස් වල නම් මේක පැහැදිලි වෙයි මේක. දැන් NCR කියන්නේ මේක නේ අපි ඉස්සෙල්ලාම පළවෙනියට මෙන්න මේ වගේ දෙයක් පෙන්වන්න කියලා. NCR සමාන MC n ඍණ r කියලා වගේ පෙන්වන්න තිබ්බොත් අපි එක පැත්තක් අරගෙන අනිත් පැත්ත එනවා කියලා පෙන්නන. සමන් NCR මම මේ පැත්ත ගන්නවා LHS. ඉන්නේ NCR. ඒක මට ලියන්න පුළුවන් n වලකම ආරෝපිතය. n ඍණ r වලකම ආරෝපිතය r වලකම ආරෝපිතය. මේ විදිහට ගත්තොත් දැන් ඒක මම පෙන්නනවා MC r වල r ඍණ එකකම ආරෝපිතයට සමානයි කියලා. කොහොමද ඒක පෙන්වන්නේ? මතකද දැන් මේ කියන්නේ මේකනේ. මම ගන්නවා අනිත් පැත්තෙන් මේක. MC n ඍණ r. ගත්තොත් ඒ කියන්නේ n වලකම ආරෝපිතය. දැන් n ඍණ r නේ මෙතෙන්ට එනවා. එහෙමනම් මේක ඍණ මේකනේ. කියන්නේ n ඍණ n ධන r. ඒ ඍණ r කනේ. ඊට පස්සේ n ඍණ r වලකම ආරෝපිතය. දැන් මේකත් සුළු කරගෙන ගියාම මට ලැබුණා n වලකම ආරෝපිතය යට r වලකම ආරෝපිතය n ඍණ r වලකම ආරෝපිතය. මේ දෙන්න මාරු කරොත් a තියෙන්නේ මේකම තමයි අපිට තේරෙනවා. මේක සුළු කරගෙන ගියාම මේක ලැබෙනවා. මේක කියන්නේත් මේකම කියලා කිරීම NCR. මේ තියෙන්නේ NCR වල චුට්ටක් එහාට මෙහාට මාරු වෙලා. ඉතින් අපිට ලැබෙනවා NCR කියන්නේ NC n ඍණ r. දැන් අපිට මේක වැදගත් වෙන්නේ මේ කොයි වගේ තැන්වලදී අපි ඒක දැනගන්න බෑ. ඒ කියන්නේ අපිට මේකෙන් ගන්න පුළුවන් 8යි C3 කියන එක නා සමානයි කියලා අපිට එකපාරම ලියන්න පුළුවන් 8යි C5. කොහොමද ඒ කියන්නේ? මෙහෙමනේ 8යි C3 NCR සමානයි NC n ඍණ r 8 ඍණ 3 8යි C5.
මෙන්න මේ චූටි සුළු කිරීම වලට උදව් මේ කරන්නේ. මේවා මේ අර ටික බලලා ඉන්න ඕන අනිවාර්ය නැත්නම් මේවා තේරෙන එකක් නැහැ. ඊට පස්සේ තව මේ වගේක් මට ලියන්න පුළුවන්. හරි 11යි c බිඳුව සමාන 11යි c 11. NCR සමාන NC n ඍණ r. ඒ වගේම 7යි c 4 7යි c 3. ඔයගේ දේවල්. මෙතනින් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපිට මේ වගේ එකක් පෙන්වන්න කියලා කිව්වොත් අපි මේ පැත්ත අරගෙන මේ පැත්ත එනවා කියලා පෙන්වමු කොහොමද? NCR NCR න් එක. සුළු කළොත් n වලකම ආරෝපිතය n ඍණ r වලකම ආරෝපිතය r වලකම ආරෝපිතය n වලකම ආරෝපිතය n ඍණ r r ඍණ එකකම ආරෝපිතය යට r ඍණ එකකම ආරෝපිතය. දැන් අර කලින් සුළු කිරීම ඔබට බැලුවා නම් දැන් මේක සුළු කරන විදියක් හිතේ එකපාර. මේක එකපාර මෙහෙම පොදු හර අරගෙන සුළු කරන්න බෑ. මේක සුළු කරන්න කලින් මෙන්න මේ දේ හරියට ඉස්සෙල්ලා ඔලුවට ගන්න. ආරෝප මම කිව්වා 5කම ආරෝපිතය කියන කාර්ක ගෙන්නවා 5 ගුණ කිරීම 4කම ආරෝපිතය. ඒ වගේ වැඩ මේක ඇතුලේ මම භාවිත කරනවා. n වලකම ආරෝපිතය මෙතන n ඍණ r ඍණ ධන එකකම ආරෝපිතය යට r ඍණ එකකම ආරෝපිතය. මම කරනදී මෙතන n වලකම ආරෝපිතය. මෙයාමට ලියනවා මෙයාම මෙහෙම තියාගන්න. ඍණ r වලකම ආරෝපිතය මෙහෙම තියාගෙන r වලකම ආරෝපිතය ලියනවා r වාරයක් r ඍණ එකකම ආරෝපිතය. මෙහෙම වෙන්නේ කොහොමද කියලා මම අර කලින් වීඩියෝස් වල කියලා දුන්නා. ඒ කියන්නේ මේ සංකරණ හා සංයෝජන මේ විදිහට මේක කියන්නේ අපිට r වලකම ආරෝපිතය කියන එක ආරෝපිතයක් මේ විදිහට එකක් අඩුකම ආරෝපිතය එකක් විදිහට ලියන්න පුළුවන්. ලියා දක්වන්න පුළුවන්. මෙහා ඊට වඩා කලින් කෙනෙක් විදිහට මෙහෙම ලිව්වා. ඊපස්සේ මෙතන n ඍණ r ඍණ ධන එකකම ආරෝපිතය මට ලියන්න පුළුවන්. n ඍණ r ධන එක ඊළඟට මෙයාගේ අනිත් එකක් අඩු එක්කෙනාගේම ආරෝපිතය කියලා ලියන්න පුළුවන්. n ඍණ r ඍණ එකකම ආරෝපිතය. sorry n ඍණ r වලකම ආරෝපිතය. ඊට පස්සේ මෙයා හැම ලියා ගන්නවා r ඍණ එකකම ආරෝපිතය. දැන් කොහොම ලියාගත්තොත් බලන්න දැන් පොදු කට්ටේ ඉන්නවනේ කවුද පොදු? මේ දෙන්නගෙන් පොදු n වලකම ආරෝපිතය. දෙන්නගෙන් පොදු n ඍණ r වලකම ආරෝපිතය පොදුයි r ඍණ එකකම ආරෝපිතය පොදුයි. අන්න ඒවා එළියට ගන්නවා. ආරෝපිතය n ඍණ r වලකම ආරෝපිතය ඊට පස්සේ r ඍණ එකකම ආරෝපිතය ඊට ගත්තොත් ඇතුළේනවා එකයට r වලකම ආරෝපිතය ප්ලස් මෙතන එන්නේ මෙයා එනවා එකයට n ඍණ r වල ධන එකකම ආරෝපිතය ධන එක ඊට පස්සේ මෙයා මකනවා මේ පැත්තෙන් නැගුවොත් මම මේක තවදුරටත් සුළු කරනවා. n වලකම ආරෝපිතය n ඍණ r වලකම ආරෝපිතය r ඍණ එකකම ආරෝපිතය ඇතුළ පොදු හරය අරගෙන සුළු කරනවා. එතකොට මෙයා මෙහෙ යනවා අර යනවා n ඍණ r ධන එක ධන r යට r n ඍණ r ධන එක r. දැන් මෙතන අපි දන්නවා මේ දෙන එකට කියලා n+1 එකක් එනවා. n වලකම ආරෝපිතය n+1 යට n ඍණ r කම ආරෝපිතය r ඍණ එකකම ආරෝපිතය මෙතන n ඍණ r +1 r. දැන් මෙහෙම ආවට පස්සේ අපි මෙයා ඉස්සෙල්ලා මොකද ඊළඟට කරන්න ඕන? මේක හදාගන්න. දැන් මෙතන උත්තරේ බලන්න. උත්තරේ දෙන්නේ කොහොමද? n+1 වලකම ආරෝපිතය යට n+1 ඍණ r ඊට පස්සේ r වලකම ආරෝපිතය. දැන් ඒක මෙතනින් ඇවිල්ලා තියෙන අපිට ඒක මේක හදාගෙන පෙන්නන්න ඕනේ. කොහොමද බලන්න. n ඍණ r කම r ඍණ එකකම ආරෝපිතය r වාරයක් r ඍණ එකකම ආරෝපිතය කියන එක. දැන් ඉස්සෙල්ලා මම උඩින් පටන් ගන්නවා. n වාරයක් n ධන එකකම ආරෝපිතය n වලකම ආරෝපිතය කියන එක මට ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන ඉන්නේ මෙයා සහ යාට එකක් අඩු එකේ. මේක කෙලින්ම ලියන්න පුළුවන්. n ධන එකකම ආරෝපිතය කියන යට මෙයා සහ යාට එකක් අඩු එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ යට කෙලින්ම ලියන්න පුළුවන්. r වලකම ආරෝපිතය ඊළඟට මෙන්න මේ දෙන්න බැලුවම කියන්න පුළුවන්. මෙතන තියෙන්නේ n - r +1 එකකම ආරෝපිතය. මෙයා සහ මෙයාට එකක් අඩු එකකම ආරෝපිතය. කියන්නේ මෙයාගේකම ආරෝපිතය කියලා කෙලින්ම ලියන්න පුළුවන්. මම වැඩි දුර පැහැදිලි කරාම මම අර වීඩියෝ එකේ. බලන්න දැන් මේ තියෙන්නේ
මෙයාමයි. ඉතින් එයා කියන්නේ මේක ලියන්න පුළුවන්. මේකෙන් අපිට පැහැදිලි වෙනවා. NCR ධන NCR - 1 කියන්නේ n+1 CR කියලා ලියන්න පුළුවන්. බොහොම පහසුලු ගිනේ මේ ද්විපද ප්‍රසාරණය ඇතුළට යන්න ඉස්සෙල්ලා ලියව පුළුවන් වෙන්න ඕන. ඊළඟට ඔබ අභ්‍යාසයක් විදියට මෙන්න මේ ගැටලුව තනියම සුළු කරලා පෙන්වන්න මේ පැත්ත අරගෙන පෙන්වන්න මේ පැත්තේ නෝ තනියම උත්සාහ කරලා. මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. හොඳයි අපි ඊළඟට ඉගෙන ගමු ද්විපද ප්‍රමේය. මතක තියාගන්න විෂය නිර්දේශය කියන්නේ A level සිලබස් එකේ ද්විපද ප්‍රමේය අපිට ඉගෙන ගන්න තියෙන්නේ ධන පූර්ණ සංඛ්‍යාමය දර්ශකයක් සඳහා පමණයි. ධන පූර්ණ සංඛ්‍යාමය දර්ශකයක් සඳහා තමයි ද්විපද ප්‍රමේය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ද්විපද ප්‍රමේය කියන එක අපි දැන් ද්විපද කියන්නේ පද දෙකක ප්‍රසාරණය අපි ගන්න උදාහරණයක් විදිහට a+b කියන එක්කෙනාගේ ධන පූර්ණ සංඛ්‍යාව 3 4 5 ඍණාගයන් ගන්නත් බෑ. ඒ වගේ දේවලුත් විශේෂ නිර්දේශනය. ධන පූර්ණ සංඛ්‍යාවල බල විතරයි අපි ප්‍රසාරණය කරන්න ඉගෙන ගන්නේ. අපි දැන් ඉගෙන ගමු ධන පූර්ණමය දර්ශකයක් සඳහා ද්විපද ප්‍රමේය. සංඛ්‍යාමය දර්ශකයක් සඳහා ද්විපද ප්‍රමේය. එහෙනම් මම දැන් කියලා දෙන්න අද ද්විපද පද දෙකක්. මෙන්න මේ a ධන b ගේ n වෙනි බලයේ ප්‍රසාරණය කියන එක මට ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. සිග්මා r සමානයි බිඳුවේ සිට n දක්වා NCR A වල n ඍණ r b වල r. මේක තමයි a+b ගේ n වෙනි බලයේ ප්‍රසාරණය මට මේ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් මම මේ ප්‍රසාරණයෙන් එන දේ චුට්ටක් ලියන්නම් පල්ලෙන්. a+b ගේ ප්‍රසාරණය කරාම සිග්මා කියන්නේ එකතුව කියන එක. NCR කියන්නේ අපි අර කලින් ඉගෙන ගත්ත NCR මේක බලන්න. n සමාන 1 දානවා පළවෙනි පද. sorry බිඳුව දානවා. ඉස්සෙල්ලාම NC බිඳුව. r ටයි අගේ දාන. r නේ බිඳුව ඉඳන් වෙනස් වෙනවා. r ට මෙතන එකක් ගන්න දානවා. r සමානයි බිඳුව දානවා. එතකොට a වල n ඍණ බිඳුව b වල බිඳුව දාන පළවෙනි පදේ. ඉතින් එකතු කිරීම දෙවෙනි පදේ. සිග්මා කියන්නේ එකතු කරන්න කියන්නේ. පළවෙනි පදයෙන් n සමාන 1 දැම්මට පස්සේ NC1 r ට එක දාන්නේ. a වල n ඍණ 1 b වල r. ඊළඟට r ට දෙක දානවා. NC2 a වල n ඍණ 2 b වල 2. sorry මෙතන b වල 1. ඔහොම මට 1 2 3 කියලා දාලා ඔහොම දිගටම ලියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මම මුලින් පද 1යි 2යි 3ක් ලියාගත්තා. මෙන්න ඒවා තනි පදයක්. මෙහා තනි පදයක්. ආයි මෙහා තනි පදයක්. මෙහා තනි පදයක්. හරිද? ඒක සුළු කරාම ඉන්නේ මොකක් හරි අගයක් ඊට පිට අගයන් තිබුණා. අගින් පද 3ක් ලියන්න. අගට r ට දානවා. n ඍණ 1 sorry r ට n දාන n ඍණ 2 r සමානයි n ඍණ 1 r සමානයි n දාලා අගින් පද 3ක් ලියන්න. ඔන්න බලන්න අගින් පද 3 අර එකම මෙහෙම එනවා. ධන 1 2 3 අගින් පද r සමානයි n ඍණ 2 දැම්මොත් n c n ඍණ 2 a වල r ට n ඍණ 2 දාන්න. r ට n ඍණ 2 දැම්මොත් ධනෙන් ඍණයෙන් කැපිලා එතන a වල වර්ගය b වල n ඍණ 2 හරිද? ප්ලස් n ඍණ 1 දැම්මොත් NC n ඍණ 1 a වල මෙතෙන්ට r ට n ඍණ 1 දැම්මොත් සුළු වෙලා කැපිලා ගිහිල්ලා මෙතන a වල 1 b වල n ඍණ 1 b වල තියෙන r නේ r ට ගෙලිම n ඍණ 1 ඊපස්සේ අන්තිම පද එනවා n දාපු ගමන් NCN a වල දැන් n ඍණ බිඳුවයිනේ a වල බිඳුව b වල n. මේකේ අන්තිම පද තුන තමයි මේ ලියුමේ ප්‍රසාරණය අන්තිම පද. අන්තිම පද. බලන්න මෙන්න මේ ද්විපද සිග්මා කියන්නේ එකතු r ට බිඳුව ඉඳන් n දක්වා ගියන් දැම්මට පස්සේ මෙන්න මේ වගේ ශ්‍රේණියක් අපි ලියාගෙන බලමු. මම මැද තියෙන පද ටික ලියුවේ නැහැ. මුලින් පද තුනකුයි අගින් පද තුනකුයි ලියුවා. පැහැදිලිද කියලා හිතනවා. මේක ලියාගන්න පුළුවන් වෙන ඕනම තැනක ඕනම විදිහට දුන්නොත්. මම මේකේ තේරුම මොකක්ද කියලා පැහැදිලි කරන්න තව පොඩ්ඩකින්. දැන් මේ ශ්‍රේණියේ තියෙන විශේෂත්ව බැලුවොත් බලන්න a වල බල මොකද වෙන්නේ? මෙතන n ඍණ 1. ඔහොම ගිහලා අගට යනකොට a වර්ගයේ ඒක a බිඳුව. a වල බල n වැඩි එකේ නම් අඩු වෙවි යනවා. a වල බල වැඩි එකේ නම් අඩු වෙවි යනවා. ඒ කියන්නේ a වල අවරෝහණ ශ්‍රේණියක් තියෙන්නේ. b වල බල මොකද වෙන්නේ? බිඳුව 1 2 ඔහොම කියලා b වල n. b වල බල වැඩි වෙනවා. ආරෝහණ ශ්‍රේණිය. sorry මෙතන මේ a වල බල
අඩු වෙනවා කියන්නේ ආරෝහණ ශ්‍රේණියක් වැඩි එකේ ඉඳන් අඩු වෙනවා B වල බල වැඩි වෙනවා ඒ කියන්නේ අවරෝහණ ශ්‍රේණියක් තමයි B වල තියෙන්නේ B වල බල එන්න වැඩි වෙනවා ඒ මේ පැත්තට යනවා B මේකට වැඩි වෙනවා ඊළඟට මතක තියාගන්න මේ A B දෙන්න මාරුනොත් මේ කියපු කතන්දරෙත් මාරු වෙනවා පැහැදිලි ඇත කියලා හිතනවා මේ කියපු දේ ඊළඟ දේ මතක තියාගන්න දැන් මේ n වෙනි බලය ප්‍රසාරණය කරාට පස්සේ මෙන්න මේ ප්‍රසාරණය ඇතුලේ පද n ධන එකක් තියෙනවා. ඇයි මේ පද n ධන එකක් තියෙනවා කියන්නේ? දැන් මෙතන අපි r සමානයි බිංදුව ඉඳන් පටන් ගත්තා. බිංදුව 1 2 3 4 කියලා මේ ගණන් කරන්න පටන් අර මහදන මුත්ත ගණන් කරා වගේ. එකක් වැඩි හැමදෙස්සම මේ n වල බලය ප්‍රසාරණය කරාට පස්සේ මේක ඇතුලේ පද කොච්චර තියෙනවද? n ධන එකක් තියෙනවා. 10 වෙනි බලයක් ප්‍රසාරණය කරොත් මතක තියාගන්න ඒක ඇතුලේ පද 11ක් තියෙනවා. බලය 10 නම් පද 11. හැමදෙස්සම ප්‍රසාරණය කරන බලයට වඩා එකක් වැඩියෙන් පද සංඛ්‍යාවක් තියෙනවා. මතකතුවම තියාගන්න මේක ලියන හැමතැනම කියන්නේ මේ n කියන්නේ මොකක්ද? ධන නිකිලයක්. n කියන්නේ ධන නිකිලයක්. ධන නිකිලයක් කියලා සිහියේ තියාගන්න. ඊළඟට අන්නේ ද්විපද ප්‍රමේයම මෙන්න මේ විදිහට තව ආකාරයෙන් ලියන්න පුළුවන් එක ධන x ට ලිව්වා. එතකොට එනවා සිග්මා r සමානයි බිංදුව ඉඳන් n දක්වා ඒත් n වල CR මෙතන තියෙන එකනේ එකේ n ඍණ r b වල r දැන් අපි දන්නවා එකේ ඕනම බලයක් මෙතන x තියෙන්නේ x වල r ඒ තියෙන කෙනායි පයි දාන්නේ තියෙන විශාලිය වල දාන්න x වල දැන් අපි දන්නවා එකේ ඕනම බලයක් එකයි ඒක නිසා සිග්මා r සමානයි බිංදුව ඉඳන් n දක්වා ncr x වල r කේලේ ප්‍රසාරණය සුළු කරන්න පුළුවන් දැන් මෙතන මේ ශ්‍රේණියේ පද ටිකක් ලියුවොත් r ට බිංදුව දැම්මම nc බිංදුව x බිංදුව ඊළඟට nc1 x1 plus nc2 x2 ඔහොම ගිහිල්ලා plus nc n ඍණ 1 xn ඍණ 1 ඊළඟට plus ncn xn කියලා ඒ ශ්‍රේණියත් මට ලියා ගන්න පුළුවන් අරයාගෙම මෙයාගෙම සරල ආකාරයෙන් මේ විදිහට ලියා ගන්න පුළුවන් පැහැදිලි ඇති කියලා හිතනවා හොඳයි අපි දීපද ප්‍රමේයයෙන් උදාහරණයක් බලුවොත් අපි දන්නවා දැන් මේ A ධන B ගේ සම්පූර්ණ වර්ගය මම ප්‍රසාරණය කරන්න හදන්නේ. මේක ප්‍රසාරණය අපි දන්නවා. පොඩි කාලේ දන්නවනේ කොහොමද? A වර්ගය. ධන 2යි AB ධන B වර්ගය. අපි බලමු මේකත් ද්විපද ප්‍රසාරණයෙන් එනවාද කියලා. කොහොමද මේක ලියන්නේ? සිග්මා r සමානයි බිංදුව n 2යි. 2 දක්වා 2යි CR NCR වල 2යි CR A වල 2 ඍණ r B වල r. දැන් අපි මේ ශ්‍රේණිය ලියමු. ඉස්සෙල්ලා බිංදුව දාන්න. 2යි C බිංදුව A වල වර්ගය B වල බිංදුව. හරි බිංදුව දැම්මම මොන්නේ? ප්ලස් 2 1 දාන්න 2යි C 1 A වල 2 ඍණ 1 B වල 1. ප්ලස් 2යි C 2 R 2 දැම්මම එතකොට පද තුනක් එනවා පේනවනේ බිංදුව දැන් දැම්මම පද තුනයි. ඒ බලයට වඩා එකක් වැඩි සංඛ්‍යාවක් පද එනවා. දැන් මේක සුළු කරමු. මම මේ පළවෙනි ගාන නිසා මෙහෙම ලියුවේ. අර නම් එකපාරට සුළු කරලා දාගන්න පුළුවන් වෙනවා. 2යි C බිංදුව කියන්නේ 1යි සුළු කරලා බලන්න මේ සුළු කිරීම මම කලින් කියලා දුන්නා. ඒක නිසා දැන් කියලා දෙන්න යන්නේ නැහැ. A වර්ගය කියන්නේ A වර්ගය B ඕනම සංඛ්‍යාවක බිංදුවනේ බලය 1යි. ප්ලස් 2යි C 1 කියන්නේ 2යි. සුළු කරලා බලන්න ඒක මම සුළු කිරීම කලින් කියලා දුන්නා. කරුණාකරලා ඒ අවබෝධය නැත්නම් මේ නැත්තේ සංකරණ හා සංයෝජන වල පළවෙනි වීඩියෝ එකේ කියලා දුන්නේ මේ සුළු කරන විදි. ඒක බලා ගන්න නැත්නම් මේ පාඩම ඉදිරියට කරගෙන යන්න බැරි වෙයි. 2යි මෙතන 2යි A වල පළවෙනි බලය B plus 2යි C 2 කියන්නේ 1යි. A වල බිංදුව වෙනවා. බිංදුව කියන්නේ 1යි. I B වර්ග. අර උත්තරේම අපිට ලැබෙනවා. පැහැදිලිද කියලා හිතනවා. අපි තව උදාහරණ දෙක තුනක් මේ විදිහට සාකච්ඡා කරමු. එදෙන B ගේ ධනය ප්‍රසාරණය කරන්න කිව්වොත් සිග්මා r සමාන බිංදුව ඉඳන් 3 දක්වා 3යි CR A වල 3 ඍණ R B වල R. අපි දැන් දාගෙන බිංදුව දාන්න 3යි C බිංදුව A වල 3 මම එකපාරට දැන් B ලියන්නේ නැහැ. B වල බිංදුව 1යි. B වල බිංදුව දාන 3යි C 1 A වල 3 ඍණ 1 2යි B වල 1 plus 3යි C 2 A වල 3 ඍණ 2 1යි B වල වර්ගය plus 3යි C 3 A
A වල බිඳුව B වල ඝනය. පැහැදිලිද? නම් මේක සුළු කරමු. 3යි C බිඳුව 1යි මෙතන A ඝනය. ප්ලස් මෙතන 3යි C එක 3යි 3යි A වර්ග B 3යි C දෙක 3යි 3යි A B වර්ගය ප්ලස් 3යි C එක 1යි B ඝනය. පැහැදිලි ඇති කියලා හිතනවා. අභ්‍යාසයක් විදියට මේ ගැටලුව ගෙදරදී තනියම විසඳන්න A ධන B ගේ 4 වෙනි බලය පද 5ක් ලැබෙයි. ටෙස්ට් කරලා එහෙම භාවිත කරලා සුළු කරන්න එපා වැඩක් නැහැ. අපිට ද්විපද ප්‍රසාරණයේ භාවිතයෙන් තමයි මේක සුළු කරන්න ඕන. හොඳයි A ඍණ B ගේ 5 වෙනි බලය ප්‍රසාරණය කරොත් යන සිග්මා R සමානයි බිඳුව ඉඳන් 5 දක්වා 5යි CR A වල 5 ඍණ R B වල R සුළු කරොත් දැන් R ට බිඳුව ඉඳන් 5යි C බිඳුව A වල 5 B එන්නේ නැහැ B වල බිඳුව ප්ලස් මෙතන ඉන්න ඍණ B වල R අන්න මට ඒක තමයි මිස්ටේක් වුනේ මතක තියාගන්න. මෙතන මේ ප්‍රසාරණය දිනු අපි ධනටනේ අරලිද මතක තියුවා මෙතන දාන්න ඍණ B වල R. ඇයි මෙතන ඍණනේ තියෙන්නේ? පැහැදිලි ඇති කියලා හිතනවා. එතකොට මේක ලියුවා 5යි C බිඳුව A වල 5 ඍණ B වල බිඳුව දෙවෙනි පදේ නෝ ධන 5යි C එක A වල 5න් එකක් ගියාම 4යි A වල 4යි ඍණ B වල වර්ගය ප්ලස් ඊළඟ කෙනා 5යි C දෙක A වල දැන් දෙකක් නෑනේ 5න් දෙකක් 3යි ඍණ B වල මෙතන 1 වර්ගය තුන්වෙනි පදය ඊළඟ පදය 5යි C 3 එතකොට R ට 3 දැම්මට පස්සේ A වල වර්ගය ඍණ B වල ඝනය. අය R ට 3 දාන්නේ. R ට 4 දැම්මම ප්ලස් 5යි C 4 A වල 1 ඍණ B වල 4. ඊට R ට 5 දැම්මම 5යි C 5 A වල බිඳුව ඍණ B වල 5. සුළු කර 5යි C බිඳුව කියන එක මට ලැබෙනවා 1යි. එතකොට A වල 5 කියන්නේ A වල 5මයි මේක බිඳුවයි. 5යි C 1 කියන එක අපිට ලැබෙනවා 5යි. 5යි C 1 කියන්නේ 5යි. මෙතන ඍණ එකකුත් තියෙනවා. ඒතර ඍණ 5 එන්නේ. ඍණ 5යි A 4B ප්ලස් මෙතන ඍණ B වල වර්ගය B වර්ගෙමයි. 5යි C 2 කියන්නේ 10යි. මෙතන 10යි A ඝනය B වර්ගය. මෙතන 5යි C 3 කියන්නේ ආපහු 10යි. මෙතන ඍණ B වල ඝනය කියන්නේ ඍණ 10යි. එතකොට එන්නේ ඍණක් වෙනවා B ඝනය. ඊට පස්සේ 5යි C 4 කියන්නේ ආපහු 5යි. මෙතන ධන 5යි AB 4 5යි C 5 කියන්නේ ආපහු 1යි. A වල බිඳුවත් 1යි. මෙතන B වල ඍණ. ඒක මතක තියාගන්න ඍණ ඇයි? ඍණ B වල පස්සේනේ බල ඍණ B වල පස්සේනේ බල කියන්නේ ඍණ B වල 5. පැහැදිලි ඇති කියලා හිතනවා ඍණක් වෙනවා එහෙම. හරිද? පැහැදිලි ඇති කියලා හිතනවා. මම තවත් ගැටලුවක් මම බැලුවා 2යි මේක 4 වෙනි බලය සිග්මා R සමානයි බිඳුව ඉඳන් 4 දක්වා 4යි CR 2යි x වල මොකක්ද දෙන්න ඕන 2යි x වල 4 ඍණ R ඍණ R ඊළඟ ඍණ 1 R පැහැදිලි ඇතිනේ හරියට පැහැදිලිව දාන්න ඊට පස්සේ දැන් ලියන්න 4යි C බිඳුව 2යි x වල 4 අර එක බිඳුවෙනි බලයක් ගන්න ඕනේ නැහැ 4යි C 1 2යි x වල ඝනය ඍණ 1 1 ඍණ 1 1 ලියන්න අතරලා දාන්න එපා ඍණ 1 1 ඍණ 1 වෙන නිසා එක තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ අතරින් තිබුණා ඊළඟට 4යි C 2 2යි x වල වර්ගය ඍණ 1 වර්ගය ප්ලස් 4යි C 3 2යි x වල 1 ඍණ 1 ඝනය අන්තිම පදය 4යි C 4 2යි x වල බිඳුව ඍණ 1 4 සුළු කරන්න 4යි C බිඳුව කියන එක අපිට ලබා ගන්න පුළුවන් 4යි C බිඳුව එන්නේ 1යි කියන්නේ මෙතන එනවා 2යි x වල 4 වෙනි බලයක් ලැබෙනවා 2යි x වල 4 වෙනි බලයක් කියන්නේ 16යි x 4 16යි x 4 ප්ලස් 4යි C 1 කියන්නේ 4යි C 1 කියන්නේ 4යි. එතකොට මෙතන මේකත් එක්ක ගුණාම ඍණ 4යි. ඍණ 4. එතකොට ඍණ 4 වාරයක්
ඒතර මම ඒක සුළු කිරීම පල්ලෙයන් ලියන්නම් එහෙම. ඊට සැලකිල්ල ලියන්න මෙතන ඍණ 4. මෙතන ඍණ 4යි මේකයි ඍණ 4යි ඊට පස්සේ 2 ගානේ 8යි. ආයේ x ගානේ. එතකොට මෙතන ඉන්නේ 32යි. ඍණ 32යි x ගානේ කියලා එනවා. ඍණ 32යි x ගානේ කියලා. පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ ඊට ඊළඟ පදයේ 4යි c2 කියන්නේ අපිට ගන්න පුළුවන් 4 එකම ආරෝපිතේ 2 එකම ආරෝපිතේ 4 වරක් 3යි ඊට පස්සේ දෙවරක් 1යි ඒ කියන්නේ 4 වරක් 4යි එතකොට 4 වරක් 3යි යට දෙවරක් 1යි ඒ කියන්නේ 2යි කියනවා 2යි 4යි c3 4යි c2 2යි ඉතින් මෙතන දාන 2 වාරයක් ඍණ 1 ගානේ 1යි 2 4යි x වර්ගය. ඒ කියන්නේ මෙතන 8යි x වර්ගය කියලා මට ලැබෙනවා. ධන 8යි x වර්ගය. ධන 8යි x වර්ගය. ඊට පස්සේ මෙතෙන්ට ගියොත් 4යි c3 කියන එක 4යි 2යි x. මෙතන ඍණ 1 විතර. එතකොට මේක සුළු කරොත් ඍණ 8යි x කියලා අපිට ලැබෙනවා. ඍණ 8යි x. ඊට පස්සේ අන්තිම පදේ සුළු කරොත් 4යි c4 1යි මෙතන බිඳුවයි ඍණ 1 4 කියන්නේ තාපහු 1යි ධන 1 කියලා ලැබෙනවා. යාගේ ප්‍රසාරණය මෙන්න මේ විදිහට ලැබෙනවා. මේ අගයන් සුළු කිරීම මේවා පැහැදිලිව සංකරණ සම්මන් ලින්ක් එක පල්ලෙහෙන් දාලා තියෙන එක කරුණාකරලා බලන්න. ඒක අපහසු වුණොත් මින් ඉදිරියට තවත් මේ කියන දේවල් තේරෙන එකට නෑ ද්විපද ප්‍රසාරණය අමාරු වෙයි. ඊළඟට මතක තියාගන්න මේ විදිහට ලියුන කෙනෙක් මේ දෙන ගැටලුව මෙහෙම ලියාගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් යා ලියනවා සිග්මා r සමාන බිංදුව ඉඳන් 4 දක්වා 4යි cr ඍණ 1 4 ඍණ r ඊළඟට 2x වල r. හරි? කෙනෙක් මෙහෙම ලියාගෙන සුළු කරත් ප්‍රශ්නයක් නැහැ. දෙපැකින මේ පද දෙක මාරුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අර කලින් ආපු උත්තරේ අපිට ආවේ 16යි x4 ඉස්සරහනේ. මෙහෙම ලියුවොත් 16යි x4 ඉන්නේ අන්තිමට නියතය මුලින් එනවා. ඒ කියන්නේ අර දෙපැත්ත මාරු වෙලා එනවා ප්‍රසාරණේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට විපරිත ප්‍රසාරණේ අපිට මේ වගේ වැඩ ඉස්සරහට තව ගොඩක් කරගෙන යන්න තියෙනවා. ප්‍රශ්න මොනවද කියනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. අර සුළු කිරීම මෙහෙම වුණා. කලින් වීඩියෝස් ටික බලන්න. අපි තව ඉස්සරහට මේකේ ගැටලු විසඳගෙන